समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्तदं परे धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स සත්තිමේ භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආවුනිය්‍යෝ පාවුනිය්‍යෝ දක්ඛිනිය්‍යෝ අංජලි කරණීයෝ වනොත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සදාවන්ත සත්පුරුෂ පින්නතුනි අපි මුලින් සඳහන් කළා වගේ අද අපිට ඉතින් පොය දවස. අපි පොය දවස කියලා අද හිතන්නේ හිමයි. නමුත් ලංකාවේ ඇත්තටම පොය දවස නම් මම හිතන්නේ 20 වෙනිදා විතර. 20 වෙනිදා විතර තියෙන්නේ. ඉතින් දැන් අපට හොඳට පේනවා මේ මෙහෙදිත් ඒ ඍතු වල වෙනස් වීම. නේද? දැන් සීතල කාලය ලැබෙනවා. වස් කාලේ අඩු වෙලා යනවා. වස් කාලේ තව මේ වසාන ඍතුව තව ඉස්සරහට තියෙනවා. නමුත් වස් තුන් මාසයේ අවසන් වෙනවා මේ 15ක පොය දවසේ. ඒ නිසා මේ 15ක පොය දවසේදී මහා සංඝරත්නය පවාරණය කරනවා. වස් පවාරණය කරනවා කියනවා. නේද? අපි දැන් සිල් පවාරණය කරනවා කියනවා. අද දැන් 8 සිල් සමාදන් වුණ අය සිල් පවාරණය කරන්නට ඇති. ඉතින් වසුත් පවාරණය කරනවා කියනවා. ඉතින් වස් පවාරණයයි සිල් පවාරණයයි කියන්නේ විධි දෙකක්. මම හිතන්නේ මම ඊට ඉස්සරත් පැහැදිලි කරලා තියෙනවා. වස් පවාරණය තුල කරන ක්‍රමයක් සිල් පවාරණය කරන ක්‍රමයක් දෙකක්. අපි දන්නවා අපි 8 සිල් සමාදන් වෙලා ඉඳලා 8 සිල් දස සිල් පවාරණය කරන්නේ පන්සිල් සමාදන් වෙලා. ඒ අපේ පවාරණය කරන විදිහ. ඉතින් නමුත් හාමුදුරන් වහන්සේලා දැන් උපසම්පදා සිල්නේ තියෙන්නේ. වස් කාලයේ වෙනුවෙන් අපට තියෙන්නේ මේ වස් කාලයේ මේ ස්ථානයේ මේ 3 මාසේ වාසය කරනවා කියන අදහස. ඉතින් ඒ 3 මාසයේ තුලදී අපට මේ ආයතනෙන් පිට වෙලා ඉන්න පුළුවන් වෙන්නේ රාත්‍රී 6ක් විතරයි. 7 වෙනි රාත්‍රියක් ඉක්මොත් ඒ භික්ෂුන් වහන්සේගේ වස් කැඩෙනවා. වස් කැඩුණයින් පස්සේ ඒ හාමුදුරුව අරමුණු කරගෙන කටින පින්කමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් වස් කැඩීම මේ හාමුදුරුවන්ට ඇවතක් සිද්ධ වෙනවා. ඒ නිසා හාමුදුරන් වහන්සේලා වස් කාලය තුල මේ දින 6කට වැඩිය රෑ 6කට වැඩිය පිට නතර වෙන්නේ නැහැ. එහෙම නතර වුණොත් වස් ඡේදනය වෙනවා. ඉතින් දැන් ඒ විදිහට වස් ආරක්ෂා කරගෙන හිටපු හාමුදුරන් වහන්සේලා මේ පොයෙන් වස් පවාරණය වෙනවා. ඉතින් වස් පවාරණය කරන ක්‍රමය අර සිල් පවාරණයට වඩා බොහොම වෙනස්. ඒකේ තියෙන්නේ හාමුදුරන් වහන්සේලා මේ පවාරණය කරන ක්‍රම ගොඩක් තියෙනවා. මේ සංඝ පවාරණය, තේවාචික පවාරණය, දීවාචික පවාරණය, ආදී මේ පුජ්‍යල පවාරණය කියලා. ඉතින් හාමුදුරන් වහන්සේලා 5 නමක් මේ සීමා මාලකයකට එකතු වුණයින් පස්සේ පවාරණය කරනකොට කියන වාක්‍යයක් තියෙනවා. ඒකෙන් කියන්නේ දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයාස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි අනුකම්පං උපාදාය කියලා. අර පවාරණයට වඩා බොහොම වෙනස් වාක්‍යයක් කියන්නේ. මොකද්ද කියන්නේ? දිත්තේනවා සුතේනවා පරිසංකායවා. දැක්කනම්, ඇහුණනම්, සැකහිතුණනම්. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයාස්මන්තෝ අනුකම්පං උපාදාය.
මගේ වරදක්. මගේ මොකක් හරි අඩුපාරුවක්. මේ ඉන්න අනික් හාමුදුරුවරු දැක්කනම් ඇහුණනම් ඒ වගේම මේක වරදක් වුණා කියලා සැකයක් හිතුණනම් මට කියන්න. කොහොමද අනුකම්පං උපාදාය. අනුකම්පා කරලා. ඒක තමයි අපේ පවාරණේ. මේ අය එහෙම පවාරණය කළොත් මොකද වෙන්නේ? නේද? එහෙම කියලා පාරණය කළොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මුණ පායි. නේද? ඉතින් හාමුදුරුවන්ගේ පවාරණය බුදුහාඳුරන් වහන්සේ මේ විදිහට අනුදැන වදාarලා තියෙන්නේ. මොකද හාමුදුරුවන්ගේ පිරිසුදු භාවය ඇති කරගන්න. ඒව දෙයක් සමහර ලාවට ඒ අය නොදැනුවත්ව වෙන්න පුළුවන්. එහෙම තව කෙනෙක් දකින්න පුළුවන්. එහෙම දැක්කොත් ඒක ප්‍රකාශ කරන්න. මතකනේ එක වෙලාවක් සරියුත් මහරහතන් වහන්සේගේ සිවුර මේ පිටිපස්සට මේ තියෙන සිවුරු කොන බිම ගෑවි ගියා. ඉතින් 7 අවුරුදු වයසේ පුංචි හාමුදුරු නමක් දැකලා සරියුත් හාමුදුරන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ මේ සිවුරේ කොන බිම ගෑවෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා. මේවා දැකලා ඇති වෙන වරද නෙවෙයි මම පුංචි වරදක් කිව්වේ. ඉතින් ඔයගේ තව වැරදි තියෙන්න පුළුවන්. මොකද සිවුර පොරවන විදිහක් තියෙනවා. පරිමණ්ඩලම් පාරුපිස්සාමීති සික්ඛාකරණීය කියලා. සිවුරේ කොන්දික් වෙන්න පොරවන්න බෑ අපට. හරියට වටේට ගානට රවුමට හිටින්න තමයි පොරවන්න ඕනේ. ඒක තමයි පරිමණ්ඩලම් කියලා කියන්නේ. ඉතින් ඒ විදිහේ ඒවයි ආපත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ යම් වැරදක්, ඒ වගේ හෝ වෙන ලොකු යම් හෝ වරදක් දැක්කොත් ප්‍රකාශ කරන්න අනුකම්පා කරලා කියන එකයි පවාරණේ තේරුම. ඒක තමයි පවාරණේ. ඉතින් මේ පවාරණේ පිළිබඳව මම හිතන්නේ හැම අවුරුද්දකම ඕක මතක් කරනවා. අදත් මේ වෙනුවෙන් අපි ඒක සිහිපත් කරනවා. ඉතින් ඒ පවාරණේ කරන පෝය වෙනුවෙන් අද ඊටාත්ම වැදගත් පෝයක්. ඊට පස්සේ පෝය දවසින් පස්සේ මාසික කාලයක් තමයි කටින පින්කමක් කරගන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ. කටින පින්කමක් කියලා කියන්නේ ඊටාත්ම වටින පින්කමක්. අපි කරන පින්කම් අතරින් ශ්‍රේෂ්ඨතම පින්කමක්. නේද? අපි ඒ පින්කම කරන්නේ එක දවසකින් නෙමෙයි. 3 මාසයක් පේවිලා. 3 මාසයක්ම සිව්පසයෙන් උපස්ථාන කරමින් මේ කුසල දහම් සිද්ධ කරමින් ඇවිදින්න තමයි මේ කටින පින්කමට සුදුසු පරිසරය හදාගන්නේ. එහෙම නිසා මේ කටින පින්කමක් කියන්නේ එක දවසින් වෙන පින්කමක් නෙමෙයි. අපි එක දවසින් කරන්නේ කටින චීවරය පූජා කරන එක. එතකොට තමයි කටින පින්කමේ අවසාන කොටස සම්පූර්ණත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ කටින මේ පින්කම සිද්ධ කරන්නට ආරම්භ වෙන මේ පෝය හැටියටයි මේ ඔක්තෝබර් මාසේ මේ පෝය අපි හඳුන්වන්නේ. ඉතින් ඉඳලා මාසික කාලයක් තියෙනවා කටින පින්කම් සිද්ධ කරගන්නට. ඉතින් මේ කරුණ සිහිපත් කළේ අද දවස වෙනුවෙන් අපි ධර්ම දේශනාවට අපි යොමු වෙමු. අපේ රංජනී අම්මා මට මාතෘකාවක් දුන්නා ධර්ම දේශනාවට. ඉතින් මොකද මේ මාතෘකාව හැබැයි මේ කොටෝ මතකයි. මිට ඉස්සර වෙලා රංජනී අම්මට මතක් වුණේ 2014 අවුරුද්දේ අපි හූස්ටන් බුද්දිස් විහාරයේදී කිව්ව බණක්. ඒකේ තියෙන කරුණු ටික ආයෙ මතක් කරන්නයි කියලා කිව්වා. නේද? ඉතින් මේ ධර්ම දේශනාව මම මාතෘකා කළේ මම හිතන්නේ මම මේ මිත්තා විහාරයේදී වතාවක් දෙවතාවක් විතර මේ සූත්‍රී මාතෘකා කරගෙන ධර්ම දේශනා කළා. සූත්‍රේ නම ධම්මඤ්ඤු සූත්‍රය. ධම්මඤ්ඤු සූත්‍රය තමයි සූත්‍රේ නම. ඉතින් මේ සූත්‍රේ මාතෘකා කරනකොටම මේ අයට තේරෙන්න ඇති සත්‍තිමේ භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ. මානිනි කරුණු 7කින් යුක්ත භික්ෂුව. ආවුනියෝ පාවුනියෝ දක්ඛිනියෝ අංජලිකරණියෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. ආවුනීය පාවුනීය දක්ඛිනීය අංජලිකරණීය වෙන්නේ මෙන්න මේ කරුණු 7න් යුක්ත වුණාම කියලා කියනවා. එතකොට ඒ කරුණු 7 මම හිතන්නේ අපටත් ඉතාමත්ම වැදගත් කරුණු 7ක්. මම මේක මතක් කරලා තියෙනවා. මේ ඉඳ මතක් වෙයි දැන් කියනකොට මේ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. ඒ කියන්නේ කරුණු 7ක් විස්තර කරන ඒ තැන තියෙන්නේ සත්තක නිපාතේ දෙවෙනි පණ්ණාසකේ මේක සඳහන් වෙන්නේ මහා වග්ගය තුල.
එතකොට ඒ ධම්මඤ්ඤු සූත්‍රය කරුණු 7ක් විස්තර කරනවා මේ ළඟ තියෙන්න ඕනේ ගුණ හැටියට. පළවෙනි එක තමයි ධම්මඤ්ඤු. ධර්මයේ දැනගන්ටයි කියනවා. නේද? ධර්මයේ දැනගන්ටයි කියනවා. ධර්මයේ කියලා කියන්නේ මොකක්ද? බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු දේ. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු දේවල් මොනවද? අපි ඉතින් කියනවා ත්‍රිපිටකයක්, සූත්‍ර, විනය, අභිධර්මය කියලා. නමුත් මේක මීට වඩා බොහොම ලස්සනට විස්තර කරනවා මේකට කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. නේද? නවලෝකෝත්තර සීසත් ධර්මයේ නෙමෙයි. මොකද්ද? නවාංග ශාස්ත්‍රු ශාසනය. මොකද්ද නවාංග ශාස්ත්‍රු ශාසනය? අංග 9කින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය මොකද්ද? ඒක සඳහන් කරන්නේ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක. නේද? මේ වචන ටික සමහර ලාවට මතක ඇති ජාතක අද්භූත ධම්ම වේදල්ල. මෙන්න මේ 9ට කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය. සුත්ත අපි සූත්‍ර කියලා කියන්නේ ඒවා සූත්‍ර. ඊට පස්සේ ගෙය්‍ය ඒ කියලා කියන්නේ මේ ගාථා වලින් තියෙන මේ සූත්‍ර තියෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම අපි මහා සමය සූත්‍රය එහෙම ගත්තොත් ඒකේ ගාථා තියෙනවනේ ඒවට කියනවා ගෙය්‍ය කියලා. වෙය්‍යාකරණ කියලා කියන්නේ ගාථා නැතුව වාක්‍ය වාගේ තියෙන්නේ. දැන් ධම්සක් පැවතුම් සූත්‍රය ඇතුලේ ගාථා නැහෙනේ. ඒකේ වෙනමද කියන ගාථාවල් නැහැ. එහෙනම් ඒකට කියනවා මොකක්ද? වෙය්‍යාකරණ කියලා. ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේම තියෙනවනේ. ඉමස්මින් වෙය්‍යාකරණේ භංජමානෝ කොණ්ඩඤ්ඤස්ස ආයස්මත්තම් කොණ්ඩඤ්ඤස්ස කියලා විස්තර කරනවානේ. මේ වෙය්‍යාකරණේ. ඒ කියලා කියන්නේ ඒ වාක්‍ය වශයෙන් තියෙන ගාථා නැතුව තියෙන ඒ කොටසට කියනවා වෙය්‍යාකරණ. එතකොට සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ ඊළඟට ගාථා. ධම්මපදයේ වාගේ තියෙන්නේ ගාථා. ඊළඟට උදාන. උදාන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් රහතන් වහන්සේලා මේ අරහත්ත්වයේ ලබා ගත්තයින් පස්සේ උදාන වාක්‍ය දේශනා කරන ප්‍රීති වාක්‍ය ඒවට කියනවා උදාන කියලා. එතකොට ඔය ත්‍රිපිටකයට අයිති දේවල්. අනිත් එක ඉති උත්තක. ඉති උත්තක කියලා කියන්නේ බොහොම ලස්සන කරුණු ටිකක්. ඉති උත්තක වල සඳහන් වෙන්නේ මේ මම හිතන්නේ මේ අයට මතක ඇති කුජුත්තරාව පිළිබඳව. කුජුත්තරා කියලා කුදු කාන්තාවක් හිටියනේ. කුදු වුණ කාන්තාවක්. ඉතින් මේ කුජුත්තරා මේ අපි දන්නවනේ අර මේ එක බිසවක් ඔන්න මතක් කරගන්නට ඒ බිසව ඇතුළු 500ක් දෙනා තව බිසවක් ගිනි තියලා මැරුවා. කවුද? සාමාවතී බිසව මේ ගිනි තිබ්බේ මාගන්දියා බිසව. නේද? මේ සාමාවතී බිසව බුදුහාඳුරන් වහන්සේ ගැන පැහැදිලා හිටියා. සෝවාන් වුණා. සෝවාන් වුණේ කොහොමද? සෝවාන් වුණේ බුදුහාඳුරු ළඟට ගිහිල්ලා බණ අහලා නෙමෙයි. මේ සාමාවතී බිසවට මල් ගෙනත් දෙන කුදු කාන්තාවක් හිටියා. යටිගේ කුදුත්තරා කියලා. එයා මල්කාරයාගේ ගෙදෙද්දි බණ ඇහුවා. වෙනදාට කහවණු 8ක් ගෙනිහිලා කහවණු 4ක් අංගගෙන කහවණු 4ක මල් ගිනවා. එදා කහවණු 8ේම මල් ගෙනාවා සෝවාන් වුණ දවසේ. බණ අහලා සෝවාන් වුණා. ඉතින් මල් 8ම ගෙනාවට ගෙනාවෙන් පස්සේ ආයෙවා මෙච්චර මල් මොකද ගොඩක්? ඇයි මල් මෙච්චර වැඩියෙන් දුන්නද කියන. එතකොට ඇත්ත කියනවා. දැන් සෝවාන් වෙලානේ. එතකොට කියනවා මම මෙච්චර දවසක් මේ වැඩේ කළා. දැන් මම බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා. මම මේ ධර්මය අවබෝධ කරගත්තා. ආයෙ මම කවදාවත් හොරකම් කරන්නේ නැහැ කියනවා. එතකොට මේ සාමාවතී බිසෝ ඇතුළු බිසෝරු 500 කියන අපටත් මේ බණ කියලා දෙන්න. ඒකට එහෙම බණ කියන්න බෑ. නේද? මාව සුවඳ පැණි නාවන්න. ඊළඟට මට ඊ타ත්ම වටිනා පිරිසුදු ඇඳුම් අඳින්න. අඳලා විශේෂ ආසනයක් පිළියෙල කරන්නට මම එතකොට බණ කියන්නම් කියලා. එහෙම කලයින් පස්සේ කුද්දුත්තරා මොකද කරන්නේ? ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව අහලා තමයි සාමාවතී බිසව ඇතුළු 500ක් ඒ මේ බිසෝරු සෝවන් ඵලයටපත් වුණේ. එතකොට හිතන්ට කුද්දුත්තරා කියලා කියන්නේ බොහෝම ධර්ම සම්පන්න කෙනෙක්. ඉතින් මේ
අපේ ශාසනයේ අම්මා කෙනෙකුට දුවෙක් හදනවා නම් කොද්දුතරා වගේ හදන්නයි කියලා කියනවා. නේද? විසාකාව වගේ හදන්න නෙමෙයි කියන්නේ. කොද්දුතරා වගේ. ඒ මොකද ඒ වගේ ධර්මයේ දැනගෙන තියෙන්න හදන්නේ. මොකද කොද්දුතරාව මේ සෝවාන් වෙනකොටම පටිසම්භිදාව ලැබුවා. ඒ කියන්නේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ නුවණ හතර ලැබුණා. බොහොම සුළු පිරිසකට ඒ නුවණ විශේෂයෙන් ලැබුණේ සෝවාන් වෙනකොට. නේද? සෝවාන් වෙනකොට බොහොම පුංචි පිරිසකට. අපි දන්නවා ආනන්ද හාමුදුරන් වහන්සේට උපාලි ගෘහපතිතුමා අපි පහුගිය කවස්වල උපාලි සූත්‍රයේ කතා කළා. ඒතින්දී අපි මතක් කළා උපාලි ගෘහපතිතුමාට, චිත්ත ගෘහපතිතුමාට. මේ වගේ පිරිසකට තමයි ඒ තත්ත්වය ලැබුණේ. ඉතින් ඒයින් එක්කෙනෙක් තමයි කවුද? මේ කොද්දුත්තරා. ඒ කොද්දුත්තරාවට ඊට පස්සේ වැඩක් පැවරුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහලා ඒ බණ ටික ගෙනල්ලා සමාවතියට කියන්නේ. අන්න එහෙම කිව්ව බණ ටික තමයි ඉති උත්තක කියලා කියන්නේ. එයින් එකතු වුණ බණ ටික ඒ සූත්‍රවලදී ඒවම් මේ සුතං ඒකන් සමයන් කියලා පටන් ගන්නෑ. ඉති උත්තේන කියලා. ඉති උත්තේන. එහෙම තමයි පටන් ගන්න. ඒ නිසා ඒවට කියනවා ඉති උත්තක කියලා. අනිත් එක තමයි දැන් අපි සිකුරාදා දවසට බණ කියන එක. මොකද්ද සිකුරාදා දවසට අපි දැන් අලුතින් බණ කියන්න පටන් ගත්තේ? ජාතක කතා. නේද? දැන් අපි මේ සිකුරාදා ඊයේ ජාතක කතා පළවෙනි එක කිව්වා. ඉතින් ජාතක ඒත් එකක් මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය. අනිත් එක අද්භූත ධර්ම. බුදුරජාණන් වහන්සේ අද්භූත ධර්මයන් පිළිබඳව දේශනා කළානේ පාරාද සූත්‍රයේ එහෙම. ඒවා අද්භූත ධර්මයේ සූත්‍ර හඳුන්වනවා. අනිත් එක වේදල්ල. ඒ කියන්නේ කඩලා බෙදලා ප්‍රශ්න වශයෙන් අරගෙන විසඳලා තියෙන ඒවා වේදල්ල. අපි පහුගිය දවසක මං හිතන්නේ මතක ඇති චුල්ල වේදල්ල සූත්‍රයෙන් බණ කිව්වා නේද? ඒවා හඳුන්වනවා වේදල්ල කියලා. එතකොට මෙන්න මේ නවය දැනගෙන තියෙන්න ඕනේ. දැන් මොනවද දැනගෙන තියෙන්න ඕනේ? මේ වයින් මේ වෙය්‍යාකරණ ආදියට තමයි අපේ මේ අභිධර්මයත් ඇතුළත් වෙන්නේ. නේද? එතකොට සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අද්භූත ධර්ම, වේදල්ල. ඊනවේට හඳුන්වනවා මොනවද? නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා. ඉතින් ධම්මඤ්ඤු කියලා කියන්නේ ඒ ධර්මයේ දැනගන්ටයි කියනවා. ඒතකොට බුදුහාඳුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැනගන්ටයි කියලා කියනවා. ඉතින් සමහර වෙලාවට සමහර අය කියන්නේ මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ නෑ මේවා කියලා. නමුත් බුදුහාඳුරන් වහන්සේ නම් දේශනා කරන්නේ ඒ ධර්මයේ දැනගන්න කියලා. ඒ කියන්නේ අපි අරන්නේ හිටියත් කොහේ හිටියත් විදර්ශනා වැඩුවත් සමත වැඩුවත් අපි දැනගෙන තියෙන්න ඕනේ ත්‍රිපිටක ධර්මයේ. ඒ ත්‍රිපිටක ධර්ම අපේ පැවැත්ම තියෙන විනය පිටකයේ තුල නිසා විනය අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම සූත්‍ර අභිධර්මත් අපි දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි අත්ඤ්ඤු. මේ මම හිතන්නේ මේ වචනේ මම ඉස්සරත් නිතරම කිව්වා අයන්න අල්ත යන්න මා ප්‍රාණ තයන්න. අත්ඤ්ඤු කියලා කියන්නේ ධර්මයේ අර්ථය දැනගන්න ඕනේ. නේද? ධර්මයේහි අපි සමහර වෙලාවට කියන ධර්මතාවල බොහොම ගැඹුරු අර්ථ තියෙනවා. බොහොම ගැඹුරු. ඒකෙන් වටහා ගන්න තියෙන අර්ථය ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් හිතන්නකෝ අපි සතිපට්ඨාන සූත්‍රයේ කියනවා සම්මිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති කියලා. කියන්නේ අතපය දිගාරිනකොට අකුලනකොට සිහියෙන් ඉන්ටයි කියනවා. මේ සිහියෙන් ඉන්ටයි කියන තැනේ තියෙන ගැඹුර අපිට ප්‍රමාණ කරන්න බෑ. අපි නම් හිතන්නේ ඔක බොහොම සරල එකක් කියලානේ. අත දික් කරනකොට දික් කරනවා කියලා හිතනවා. නමුත් මේ දික් කරනවා කියලා හිතන තැන තියෙන ගැඹුර අපිව අරහත්ත්වේ කරා ගෙනියනවා. එතකොට ඒ ගැඹුරු අර්ථයන් ඒ තුලින් දකින්න පුළුවන් නම් ඒකට කියනවා මොකද්ද? අත්ඤ්ඤු කියලා. එතකොට උඩින් පේන අර්ථයත් ඒක ගැඹුරට ගෙනිහිලා නිවනට යනකම් යන ඒ ටිකත් අපි දැනගන්න ඕනේ. ඒකට කියනවා මොකද්ද? අත්ඤ්ඤු. එතකොට ඒ අත්ඤ්ඤු කියලා එක හඳුන්වනවා. ඊළඟට හඳුන්වනවා අත්ඤ්ඤු කියලා.
ඊළඟ එක හඳුන්වන්නේ අත්ඤ්ඤු කියලා. ඒකේ මා ප්‍රාණ තයන්න නෙමෙයි තියෙන්නේ. අයන්න, අල්තයන්න, තයන්න. නේද? ඒ ඉසෙල්ල එක අත්ඤ්ඤු මා ප්‍රාණ තයන්න තියෙන එක මේක අත්ඤ්ඤු. අත්ත කියලා කියන්නේ තමන්. එතකොට කවුද දැනගන්න ඕනේ? තමන් ගැන. තමන් ගැන මොනවද දැනගන්න ඕනේ? තමන් ගැන දැනගන්න ඕනේ ටික තමයි මේක සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා, පටිභාන. නේද? මෙන්න මේ ටික මේ දැනගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම සද්ධාවන්තද කියලා දැනගෙන තියෙන්න ඕනේ. සද්ධා ඊළඟට සීල. මගේ සීලය දැනගෙන තියෙන්න ඕනේ. නේද? සුතය මං අහලා ඉගෙනගෙන දැනගෙන තියෙන්නේ කොච්චරද ධර්මයේ කියලා දැනගෙන තියෙනවා. එතකොට ඉතින් මං දන්නේ කොච්චරද කියලා මම දන්නවා. නේද? සද්ධා සීල සුත ඡාග මට කොච්චරක් දීමේ හැකියාවක් තියෙනවද? ඡාග ඊළඟට පඤ්ඤා මගේ කොච්චරක් ප්‍රඥාව තියෙනවද? පටිභාන කීමේ හැමීවැයි හැකියාව කොච්චරක් මට තියෙනවද? එතකොට මෙන්න මේ ටික හඳුන්වනවා මොකද්ද? අත්ඤ්ඤු කියලා. එතකොට තමන් ගැන දැනගන්න ඕනේ මොනවද? සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා, පටිභාන කියන මෙන්න මේ කරුණු ටික දැනගන්න ඕනේ. නේද? ඒක තුන්වෙනි එක. එතකොට පළවෙනි එක ධම්මඤ්ඤු, දෙවෙනි එක අත්ඤ්ඤු, තුන්වෙනි එක අත්ඤ්ඤු. නේද? ඊළඟ එක මත්ඤ්ඤු. මාත්‍රේ දැනගන්න ඕනේ, ප්‍රමාණය දැනගන්න ඕනේ. මොනවද ප්‍රමාණය දැනගන්න ඕනේ? සිව්පසේ ප්‍රමාණය දැනගන්න ඕනේ. තමන් කොච්චරක් සිව්පසේ පරිභෝග කරනවද? තමන් ආහාර පාන පරිභෝග කරන ප්‍රමාණය, සිවුරු පරිභෝග කරන විදිය. ඒ වගේම මේ සේනාසන පරිභෝග කරන විදිය. ඊළඟට ගිලන්පස බෙහෙත් පරිභෝග කරන එක. ප්‍රමාණය දැනගන්න ඕනේ. නේද? එතකොට ප්‍රමාණය දැනගත්තාම දානේ පිළිගන්න තැන ඉඳලා ප්‍රමාණය දැනගෙන තියෙන්න ඕනේ. නේද? එතකොට තමන් ආහාරය තමන් ගන්න ප්‍රමාණය දැනගත්තාම අනවශ්‍ය තරම් බාරගන්නේ නෑ. ඒ විලාවට ආහාර තමන්ට ගන්න පුළුවන් ප්‍රමාණය බාරගන්න. ඒක තමයි මේ පිණ්ඩපාතයේ පිළිබඳ, සිවුරු පිළිබඳව. නේද? සිවුරු පරිභෝග කරනකොට බුදුරජාණන් වහන්සේ ඔක්කොම සිවුරු පරිභෝග කරන්නයි කියලා නෑ. නේද? අවම වශයෙන් අපට තියෙන්න ඕනේ සිවුරු තුනක්. දෙපොට සිවුරයි, තනිපොට සිවුරයි, අඳන සිවුරයි. මේක තමයි අවම ප්‍රමාණය. නේද? එක එක. නේද? තනිපොට එක සිවුරයි, දෙපොට එක සිවුරයි, අඳනියයි. ඒ තමයි අවමෙන් ඉන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් එක ඇඳුමක් ඒ විදිහේ එක ඇඳුමක විතරක් කාටද ඉන්න පුළුවන්. නමුත් ඒක දූතාංගයක්. ඒක සීලේහි උසස්ම තැනක්. ඒ නිසා මේ බොහෝ සිවුරු පරිභෝග නොකර ප්‍රමාණයක් ඇතුව සිවුරු පරිභෝග කරගන්න දැනගන්න ඕනේ. නේද? ඒක ඒ වගේම ආහාර, සිවුරු, ආවාස, ආවාස තමන්ට පරිභෝග කරන්න පුළුවන් ප්‍රමාණය තුල තමන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේක බෑ මට තව මෙච්චරක් ඕනේ, මේක බෑ මට මේ විදිහට ඕනේ. එහෙම හිතන්න පුළුවන් නේ. මේක මේ විදිහට බෑ මේ විදිහට ඕනේ කියලා ඒ ආවාස මච්චරියක් තියෙනවනේ. ඒ තුලදී අපි ආවාසයන් පිළිබඳව දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම අපි දැනගෙන තියෙන්න ඕනේ බෙහෙත් කිලන්පස. නේද? ඒවයි ප්‍රමාණ දැනගෙන තියෙන්න ඕනේ. ඒකට කිව්වා මොකද්ද? මත්ඤ්ඤු. මාත්‍රේ දැනගෙන තියෙන්න ඕනේ කියලා. ඒකට මාත්‍රේ දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට පස්වෙනි කාරණය කාලඤ්ඤු. නේද? කාලය දැනගෙන තියෙන්න ඕනේ. නේද? කාලය කියලා කියන්නේ නේද? කාලය කියලා කියනකොට විශේෂයෙන්ම උද්දේශ පරිපුච්ඡා කියලා කියනකොට ඒක ටිකක් විනයටම මේ ගමන් කරන එකක්. මේ උද්දේශය කියලා කියන්නේ කිය යුතු ප්‍රමාණය. නේද? උද්දේශනය කරනවා කියන්නේ දේශනා කළ යුතු ප්‍රමාණය. පරිපුච්ඡා කියලා කියන්නේ ප්‍රශ්න අහන්න. පරිපුච්ඡා කියන එක අපිට තේරෙන්නේ ඇසිය යුතු ප්‍රමාණය. නේද? කොච්චරක් ප්‍රශ්න අහන්නද මොනවද අහන්න ඕනේ කියලා ඒ ප්‍රමාණය. ඒ කියලා කියන්නේ දැන් උද්දේශ කියලා කියනකොට විශේෂයෙන්ම විනය. අපිට බුදුරජාණන් වහන්සේ
දේශනා කළා තියෙනවා. මේ අය කවුරුත් දන්නවනේ ලංකාවේදී ලංකාවේ පන්සල් වල තියෙනවා පොයේ ගී කියලා ගේ එකක්. නේද? අපි සාමාන්‍යයෙන් ඒකේ නිවැරදිම වචන නම් මේ සීමා මාලකේ. නේද? ඒකට කියන්නේ සාමාන්‍ය විවාහයේ පොය ගේ. කියන්නේ පොහොය කරන ගේ කියන නිසා. ඒ කියන්නේ විනී කර්ම කරන්නටම වෙන් කරගත්තු තැන. ඒ විනය කර්ම කරන්නට වෙන් කරගත්තු පොහොය ගයක් එතන වෙන් කරන්නේ බොහොම ලොකු විනය කර්මයක් කළා. ලොකු විනය කර්මයක් කළා. ඒකක් ඒ සීමා මාලකයක් සම්මත කරනවා කියලා කියන්නේ පුංචි කාර්යයක් නෙමෙයි. මට මේ ඊයේ පෙරේද අහන්න ලැබුණා කැනඩාවේ පන්සලක එහෙම පොහොය ගයක් විනය කර්ම කරන්න සීමා මාලකයක් සම්මත කරගත්තයි කියලා. ඒකේ සම්මත කරගන්නකොට අපි ගොඩාක් වෙලාවට රෑ සම්මත කරගන්නේ ඒ ගමට තවත් පිටහාමුදුරු නමකට එන්න බෑ ඒ වෙලාවේදී. එනවා නම් අතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ. මේ විනය කර්මය කරන තැනදී. ඉතින් හාමුදුරන් වහන්සේලා එතන ඉඳගෙන අඩියක් පාසා ඒ විනය කර්ම වාක්‍යයන් කියන්න තියෙනවා. එහෙම කියලා තමයි ඒ පොහොය කරන්න පුළුවන් විදිහට සම්මත කරගන්නේ. ඒක රාත්‍රියේ සිද්ධ කරන්නේ මොකද අර විදිහට පහසුවෙන් කරගන්න හාමුදුරන් වහන්සේලාට විනය කර්ම කරන්නටම තියෙන තැනක් තමයි පොහොය. ඉතින් අඩුම වශයෙන් හාමුදුරන් වහන්සේලා 21 නමකට වැඩි පිරිසක් ඉන්න පුළුවන් ප්‍රමාණයකට තමයි ඒකේ ප්‍රමාණය අරගන්නේ. ඒක ළඟ ඉඳගෙන ඉන්නකොට 21 නමකට වැඩි ප්‍රමාණයකට ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අවමය තමයි 21 නම. ඊට වඩා වැඩි ප්‍රමාණයකට වැඩ ඉන්න පුළුවන් පරිමාවක් තමයි ඒකට අරගන්න ඕනේ. ඉතින් ඒක වෙනමම කියන්න ඕනේ ගොඩක් එකක්. ඒ පොහොය ගී තමයි අපි විනය කර්ම කරන්නේ. ඉතින් පොහොය විනය කර්මය කරනවා කියලා කරනවා. එතකොට හාමුදුරන් වහන්සේලාට උපසම්පදා හාමුදුරන් වහන්සේලාට නිත්‍යව රකින්න තියෙනවා ශික්ෂාපද 227ක්. එන්නේ නිත්‍යව රකින්න තියෙනවා. සංවර සිල් අරගත්තොත් එහෙම ඒවට ඈඳුණු සිල් ගත්තොත් එහෙම 9 කෝටි ගාණක් තියෙනවා. නේද? මේ ඉතින් ඒ විදිහට ශික්ෂාපද රාශියකුත් තියෙනවා. ඉතින් ඒ වගේම මේ විදිහට කල්පනා කරනකොට අර ශික්ෂාපද 27 දවස් 15කට සැරයක් හාමුදුරන් වහන්සේලා එකතු වෙලා සජ්ජායනා කරන්න ඕනේ. ඉතින් ඒකේ ප්‍රමාණයක් තියෙනවා. මේ නිදාණය මේ පරාජිකා ශික්ෂාපද අනියත ශික්ෂාපද සංඝාතිශේෂ ආදී වශයෙන් ඔය කොටස් නම් කරලා තියෙනවා. ඒවයි දේශනා කරන ප්‍රමාණයක් තියෙනවා. මෙතකින් නතර කරන්න පුළුවන්. අපට ඕන තැනදී නතර කරන්න බෑ. එතකොට එහෙමනම් මේ දේශනා කරන ප්‍රමාණය දැනගෙන තියෙන්න ඕනේ. නේද? කොච්චරක් දේශනා කරනවද? ඒකට කියනවා උද්දේශ කියලා. නේද? පරිපුච්ඡා ප්‍රශ්න. එතකොට දේශනා කළ යුතු ප්‍රමාණයන් දැනගන්න ඕනේ, උද්දේශ දැනගන්න ඕනේ. යෝග කියලා කියන්නේ භාවනා කියන එක. නේද? භාවනා කරන්න ඕනේ කාලය. කොච්චරක් වෙලා කරන්න ඕනේද? කොච්චරක් මේ ක්‍රියාවලියන් තුළ යෙදෙන්න ඕනේද කියලා ඒකේ කාලය දැනගන්න ඕනේ. කරන කාලය මේ කාලයේ මේ විලාව මේ දවසේ කොයි විලාවද සුදුසු කොයි විලාවද නුසුදුසු ඒ විලාවට කොච්චර කාලයක්ද සුදුසු ආදී වශයෙන් මේ යෝග කරන කාලය දැනගන්න ඕනේ. ඊළඟට පටිසල්ලාන ඒ කියන්නේ දුරු කර යුතු අතහැරිය යුතු ඒවයි ප්‍රමාණය දැනගන්න ඕනේ. නේද? ඒ විදිහට හඳුන්වනවා. ඒ පස්වෙනි කාරණේ හැටියට හඳුන්වන්නේ මොකද්ද? කාලඤ්ඤු. නේද? ඊළඟට හයවෙනි එක තියෙනවා පරිසඤ්ඤු. පිරිස දැනගන්න ඕනේ. නේද? පිරිස දැනගන්න ඕනේ. පිරිස කවුද? බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටපු පිරිස රජවරු හිටියා. එයයි ශාස්ත්‍රීය. නේද? ඊළඟට මේ යාග හෝම කරන අය හිටියා. අය බ්‍රාහ්මණ. ඊළඟට හිටියා කවුද? ගහපති ශ්‍රමණ. නේද? ගෘහස්ත වාසය කරන අය ඔක්කොම ගෘහපති කියලා දැම්ම. පැවිදිලා ඉන්න අය
ශ්‍රමණ කියලා. ඒක බ්‍රාහ්මණ ශ්‍රවණ දෙපිරිසක්. නේද? එතකොට මෙන්න මේ පිරිස ගැන දැනගන්න ඕනේ. නේද? ඒ පිරිස ගැන මොනවද දැනගන්න ඕනේ? එතකොට රජ්ජුරුවෝ පිළිබඳව, බ්‍රාහ්මණීන් පිළිබඳව, ග්‍රහපති අය පිළිබඳව, ශ්‍රමණ අය පිළිබඳව. මොනවද දැනගන්න ඕනේ? ඒ අය ගැන දැනගන්න ඕනේ. කොයි වෙලාවදදී ඒ අය ළඟට යන්නේ? එළඹිය යුතු වෙලාව දැනගන්න ඕනේ. නේද? එළඹිය යුතු මේ කාලයේ ප්‍රමාණය. ඒ වගේම එතන කොච්චර වෙලා ඉන්නවද කියලා දැනගන්න ඕනේ. හාමුදුරුවෝ නමක් ගියාම ඉන්න සුදුසු තරම් වෙලාවක් තියෙනවා. නොසුදුසු තරම් වෙලාවක් තියෙනවා. නේද? දැන් හිතන්නකෝ සමහර වෙලාවට අපටත් සිද්ධ වෙනවා මගුල් ගෙවල් වලට ආරාධනා කරනවා. කවුරුත් හිතයිද අපට හාමුදුරුවෝ මගුල් ගෙවල් වලට ආරාධනා කරයි කියලා. නේද? ඉතින් සමහර වෙලාවට අපි ඥාතීන් ආරාධනා කරනවා. නොගිහින් බැරි වෙනවනේ. මොකටද යන්නේ? පිරිත් ටිකක් කියලා එන්න. අර දෙන්නම ඉන්න වෙලාවේ පිරිත් ටිකක් කියලා එන්න. අපි එතන ඉන්න ඕනේ වෙලාව දැනගන්න ඕනේ එතකොට. කොච්චරක් වෙලාද ඉන්න ඕනේ. නේද? ඒ පිරිස අතරට ගියාම කොච්චරක් වෙලාද ඉන්නේ. අපට ඒ කාර්යයන් කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගිහි අයගේ වැඩපිළිවෙලවල්. ඒ වෙලාවේ අපට එතන ඉන්න සුදුසු නැහැ. එහෙමනම් ඒ පිරිස අතරට ගියාම අපි කොච්චරක් වෙලාවෙද එතන ඉන්නේ කියලා දැනගන්න ඕනේ. නේද? ඒක හැඳින්වුවා මොකද්ද? සිටිය යුතු කාලය කියලා. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ කොයි වෙලාවෙද එතෙන්ට යන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. කොච්චර වෙලාවක් එතන ඉන්න ඕනේද කියලා දැනගන්න ඕනේ. බලන්න හිතන්න කොච්චරක් මේ තියනවද මේ ජීවිතේ ගත කරනකොට දැනගන්න ඕනේ ඒවා. මේවා මං හිතන්නේ ගිහි පැවිදි හැම කෙනාම දැනගන්න එක හොඳයි. ජීවිතේ බොහෝම පහසුවෙන් ගෙනියන්න පුළුවන් එතකොට. කවුරුත් එක්ක හොඳින් කටයුතු කරන්නට පුළුවන්. ඒ වගේම සිටිය යුතු ආකාරය. ඒ වගේම කළ යුතු දේ. ඉතින් මොකද්ද කරන්න ඕනේ? නේද? එතෙට ගියයින් පස්සේ අපි මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. එතකොට ඒ වගේම මොනවද කියන්න ඕනේ? ඉතින් මොනවද අපි කතා කරන්න ඕනේ? දැන් ඉතින් අපි එහෙමනේ එතෙන් ගියයින් පස්සේ මොකද්ද කතා කරන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. නේද? ඉතින් දැන් හිතන්නකෝ මේ තැන් වල කතා කරන්න වෙනවා මල ගෙදරකදී. නේද? මල ගෙදරට අපි කොයි වෙලාවෙද යන්න ඕනේ කොච්චරක් වෙලාද ඉන්න ඕනේ අපි එහෙම තියෙනවනේ හාමුදුරන්ට නේද? ඒවා දැනගන්න ඕනේ. නේද? දානි ගෙදරට ගියාම හාමුදුරු දානි වන්දලා ඉරලා ඒ හාමුදුරුගේ වැඩ කටයුතු කළා අර ගෙදර අය කෑම කනකොනුත් තවත් ඒ අය ළඟට වෙලා ඉන්න එක සුදුසු නැහැ. ඒවකට හාමුදුරු ඉන්නවනේ. නේද? ඒක කරන්න එපා කියලා තියෙනවා. ඒක තමන් දැනගන්න ඕනේ. මොකද මේ පිරිස දැනගෙන තියෙන්න ඕනේ. පිරිස ස්වභාවය. එතන ඉන්නකොට ඒ අය හැසිරෙන විදිහත් අපට එතෙන් ඉන්න පුළුවන් විදිහත් මොකද ඒ අය ඉන්න එයාට ඒගොල්ලෝ නිදහසේ වැඩ කර ගන්න ඕනේ. හාඳුරු ඉන්නකොට නිදහසේ වැඩ කරගන්න බැරි වෙනවා. නිසා එහෙම එතන ඉන්න ගියොත් හාඳුරුගේ ගෞරවය නැති වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ පරිසඤ්ඤු කියන එකෙන් පිරිස දැනගෙන තියෙන්නේ. අපි කොච්චරක් එතින්ද නිස්සබ්ද වෙන්න ඕනේද? තුෂ්ණිම් භූත භාවයේ කොච්චරද? ඒකත් දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි පරිසඤ්ඤු කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පරිසඤ්ඤු වල පිරිස දැනගෙන ඉන්න ඕනේ. පිරිස දැනගන්නවා කියලා කියන්නේ මේ හතර පිරිස කියලා විතරක් නෙමෙයි. ඒ පිරිස ළඟදී කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, සිටිය යුතු වේලාවල්, ගිය යුතු වෙලාවල්, ආපහු එන්න ඕන වෙලාවල් මේ සියල්ලම අපි එතන දැනගෙන තියෙන්න ඕනේ. නේද? ඒක හැඳින්වනවා මොකද්ද? පරිසඤ්ඤු කියලා. පිරිස දැනගන්නයි කියනවා. ඉතින් ඊළඟට පුජ්‍යල වරෝ අරඤ්ඤු. මේක තමයි අපේ මේ රංජනී අම්මගේ ප්‍රධාන ප්‍රශ්නයක්. පුජ්‍යල වරෝ අරඤ්ඤු. පුජ්‍යලයෝ දැනගන්න ඕනේ. නේද? පුජ්‍යලයෝ කියලා කියන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න පුජ්‍යලයින් පිළිබඳව විස්තර කරනවා. මම හිතන්නේ මේක දැන් මතක් වෙයි. සමහර අය ඉන්නවා ආර්යයන් දකින්න කැමති අය. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම මේ ආර්යයන් කියලා කියන්නේ මෙතෙන්දි සාමාන්‍යයෙන් හාමුදුරන් වහන්සේලානේ. ඒක හාමුදුරුවෝ දකින්න කැමති අය ඉන්නවා. සමහර අය දකින්න අකමැති අය ඉන්නවා. ඒ හාමුදුරුවෝ ඉන්නේ කොහෙද? මාකට් එකේද?
නෑනේ. පන්සලේ. එහෙනම් මේ සරලව මේ කියන්නේ මොකක්ද? පන්සල් යන්න කැමති අය ඉන්නවා, අකමැති අය ඉන්නවා. නේද? ඒ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා මේ අය ගැරහිය යුතු අයත් ප්‍රශංසාවට ලක්වල යුතු අයත්. මේ පන්සල් යන්න අකමැති නම් ඒ අයට ගරහන්න ඕනේ. නේද? පන්සල් යන්න කැමති නම් ඒ අයට ප්‍රශංසා කරන්න ඕනේ. ආර්යයන් දකින්න කැමති අයට ප්‍රශංසා කරන්න ඕනේ. ආර්යයන් දකින්න අකමැති අයට මොකද කරන්න ඕනේ? කරහන්න ඕනේ. නේද? ඊළඟට විස්තර කරනවා ඉතින් දැන් පන්සලට ගියා කියලා හිතන්නකෝ. පන්සලට ගියා හාමුදුරුවෝ එක්කත් කතා කළා අඩුපාඩුත් එව්වා. බණ කියනකොට මොකද වෙන්නේ සමහර අය? හිමින් සැරේ නැගිටලා යනවා. නේද? හිමින් සැරේ නැගිටලා යනවා. ඔන්න එහෙනම් පන්සලට යන්න කැමති අයත් කොටස් දෙකක් ඉන්නවා. කවුද? බණහන්න කැමති අය, බණහන්න අකමැති අය. දැන් නම් ඉතින් මොකද දන්නවද කරන්නේ? අපිටත් ඉතින් විලාවකට පේනවා. මේ බණහන්න අකමැති වුණාම පෝර්ණික අරගෙන හිමින් සැරේ පෝර්ණිකේ වැඩ කර කර ඉන්නවා හිතගෙන. නේද? එහෙමත් ඉන්නවනේ. නේද? එතකොට බණ නෙමෙයි ආන්නේ මොකද්ද බණ කියන ඉඳගෙන ඉන්නවා. නමුත් බණහන්නේ නැහැ. එහෙමනම් බණහන්ට කැමති අය බණහන්න අකමැති අය ඉන්නවා. දැන් එතකොට පන්සලට යන්න කැමති අය අතරින් කොටස් දෙකක් ඉන්නවා. බණහන්ට කැමති අයයි බණහන්ට අකමැති අයයි. එහෙනම් බණහන්ට කැමති අයට ප්‍රශංසා කරනවා, අකමැති අයට කරහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණහන අයත් කොටස් දෙකක් ඉන්නවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කන් යොමුකොට බණහනවා, කන් යොමු නොකොට බණහනවා. නේද? ඉස්සෙල්ලා කිව්වා වගේ මේ බණ කියන තැන හොඳට ඉඳගෙන ඉන්නවා. හැබැයි පෝර්ණිකේ වැඩ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? කන් යොමු කරලා බණ අහලා නැහැ. නේද? ධර්මයට හොඳට සිත යොමු කරගෙන බණ අහනවා නම් ඒ අය කන් යොමු කොට බණ අහන පිරිස ඒ අය ප්‍රශංසාවට ලක් වෙනවා. එහෙමනම් අර විදිහේ බණ අහන අය ගැරහීමට ලක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන් යොමු කොට බණ අහන අයත් කොටස් දෙකක් ඉන්නවා. නේද? බලන්නකො සමහර අය බණ අහලා ඉවරුනහම කියනවා ෂෝක් බණක් කිව්වප්පා. හරි හොඳ බණක් කිව්වා කියනවා. නේද? එහෙම කියනවනේ සමහර අය. ඉතින් හිමිසරේ කිට්ටු කොල්ල ඇහුවොත් එහෙම මොනවද බණට කිව්වේ කියලා මතක නැහැ. නේද? බණට කිව්ව දේවල් ටික මතක නැහැ. එහෙනම් මොකද්ද? ධර්මයේ දරා ගන්න ඉන්නවා. ධර්මයේ දරාගන්නේ නැති අය ඉන්නවා. උන බලන්න කන් යොමුකට බණ ඇහුවත් ඒ අය කොටසකොත් ගර්හාවට ලක් වෙනවා. නේද? මොකද කරන්න ඕනේ? ධර්මයේ මතක තියාගන්න ඕනේ, දරා ගන්න ඕනේ. පුළුවන් තරමින් දරා ගන්න ඕනේ. නේද? සමහරලාට කියන ඔක්කොම දරා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට සැකවින් හරි ටිකක් හරි එක බණ පදයක් හරි දරා ගන්න පුළුවන් ටිකක් අපි දරා ගන්න ඕනේ. නේද? එහෙම ධර්මයේ දරා ගන්න එක ධර්මයේ මතක තියාගන්න අය ප්‍රශංසාවට ලක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයෙත් දේශනා කරනවා මේ ධර්මයේ දරා ගන්න අයත් කොටස් දෙකක් ඉන්නවා. නේද? බණ කියලා වුණාම බණ ටික හොඳට මතකයි. නේද? නමුත් ඊට පස්සේ ආයේ ඒක මතක් කරන්නේ නැහැ. නේද? නැවත මෙනෙහි කරන්නේ නැහැ. නැවත මෙනෙහි කරන්නේ නැත්නම් එයයි ප්‍රශංසාවට ලක් වෙනවද? නැහැ. එහෙනම් නැවත මෙනෙහි කරන අය මොකද වෙන්නේ? ප්‍රශංසාවට ලක් වෙනවා. බලන්න මේ අර අතන ඉඳලා කොතෙන්ට යනකම් අපිව අරගෙන යනවාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහේ ධර්මයේ මෙනෙහි කරන අය අතරත් ධර්මයේ මෙනෙහි කරනවා. ඉතින් ධර්මයේ මතකයි කියන්නත් පුළුවන්. හැබැයි පිළිපදින්නේ නේද? ඒ පිළිපදින්නේ නැති අය ගර්හාවට ලක් වෙනවා. ඊළඟට පිළිපදින අය ප්‍රශංසාවට ලක් වෙනවා. දැන් බලන්නකො ධර්මයේ මතක තිබුණත් ධර්මයේ කිව්වත් ධර්මයේ මෙනෙහි කළත් වැඩක් නැහැ. මොකද වෙන්න ඕනේ? පිළිපදින්න ඕනේ. දැන් ඔන්න හිතා ගන්නට මම කොතනද ඉන්නේ කියලා නේද? ඒකනේ වැදගත්ම තැන. මම කොතනද ඉන්නේ? ඉතින් මම තව කොච්චරක් දුර මේක ඉස්සරහට යන්න තියනවද කියලා දැනගන්න ඕනේ. ඉතින් Taman ඉන්න තැන බොහොම හොඳට දැනගන්න ඕනේ.
නේද? ඉතින් ඊළඟට දැනගන්න ඕනේ මොකක්ද? දැන් මේ පිළිපදින අය අතරත් ඉන්නවා. ඒ අය පිළිපදින්නේ තමන් උදෙසා විතරයි. නේද? තව කොටසක් ඉන්නවා තමන් උදෙසාත් අනුන් උදෙසාත් පිළිපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිපදින අය අතරිනුත් තමන් උදෙසා පමණක් පිළිපදින අයට තරහවට ලක් කරනවා. තමන් උදෙසාත් අනුන් උදෙසාත් පිළිපදිනවා නම් අන්න යාව ප්‍රශංසාවට ලක් කරනවා. ඉතින්ට එනකන් අපි අරගෙන එනවා. දැන් ඔන්න අපි ගණන් කරගමු කොච්චරක් අපිට තියෙනවද? ආර්යයන් දකින්න කැමති අය ඉන්නවා. ඊළඟට බණ අහන්න කැමති. ඊළඟට කන් යොමු කොට බණ අහනවා. ඊළඟට ධර්මයේ දරා ගන්නවා. ඊළඟට ධර්මයේ දරාගත්තු ධර්මයේ මෙනෙහි කරනවා. ඊළඟට ඒ ධර්මය මොකද කරන්නේ? පිළිපදිනවා. ඊළඟට ඒ ධර්මයේ පිළිපදිනවා කවුරුත්ද? තමන් උදෙසාත් අනුන් උදෙසාත් කරුණු හතක් තියෙනවා. දැන් මම පළවෙනියද හත්වෙනියද? නේද? නැත්නම් දෙවෙනියද තුන්වෙනියද? නේද? පළවෙනි තැනින්ම අයින් වුණ එක්කිනාද? ආර්යයන් දකින්න කැමති අකමැති තැනින්ද? නේද? ඒ නිසා මෙන්න මේක දැනගන්න ඕනේ පුජ්‍යලත්වයේ පිළිබඳව. පුජ්‍යලත්වයේ පිළිබඳව දැනගන්න ඕන පුජ්‍යල වරෝ වරඤ්ඤු කියලා විස්තර කරනවා. ඒ පුජ්‍යලයන් පිළිබඳව දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ කරුණු හතෙන් යුක්ත හාමුදුරන් වහන්සේ කොයි විදිහේ කෙනෙක්ද? ආහුණෙයයි, පාහුණෙයයි, දක්ඛිනෙයයි, අංජලිකරණීයයි, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං. ආහුණෙය කියලා කියන්නේ ආහුණෙය කියන්නේ දක්ඛිනෙය කියන්නේ නේද? අද මේ ආහුණෙය කියලා කියන්නේ. ආහුණෙය කියලා කියන්නේ දුර ඉඳලා ගෙනත් දෙන දානයක් නැත්නම් දුර ඉඳලා ගෙනත් දෙන දෙයක් පිළිගන්න සුදුසුයි. දුරක ඉඳලා යමක් අරගෙන ගෙනල්ලා පූජා කරන්නට සුදුසුයි. ආහුණෙය. පාහුණෙය කියන්නේ ආගන්තුක අය සඳහා පිළියෙල කරගෙන තියෙන දෙයක්. ඒ දී පූජා කරන්නටත් සුදුසුයි. අපි කවුරු හරි අපේ ගෙදරට ආගන්තුක පිරිසක් එනවා කියලා අපි යම් දෙයක් සූදානම් කරගෙන ආහාර සූදානම් කළා කියලා හිතන්න. පින්ඩ පාතේ වඩිනවා හාමුදුරුවම. ඒ ආගන්තුකී වෙනුවෙන් සකස් කරගත්තු දේත් පූජා කරන්නට සුදුසුයි. නේද? ඒ හින්දා ආහුණෙය පාහුණෙය. දක්ඛිනෙය කියන්නේ දක්ඛිනෙය කියලා කියන්නේ අපි පින්පල අදහගෙන පූජා කරන්නේ. දැන් දුර ඉඳලා එනකොට ගෙනල්ලා දෙන එක නේද? ඊළඟට ආගන්තුකයින්ට සකස් කරගත්තු දේ ඊළඟට අපි පින් පල අදහාගෙන දෙනවනේ. අපි ඥාතීන්ට පින් දෙන්න ඕනේ, දරුවන්ට ආශිර්වාද කරන්න ඕනේ, අපට නිවන ප්‍රාර්ථනා කරගන්න ඕනේ. මේ විදිහට කරුණු සිහිපත් කරගෙන පින් පල අදහාගෙන දෙන්න සුදුසු පිරිසක්. මේ පිරිස එකින් හඳුන්වනවා කවුද? දක්ඛිනෙයයි කියලා. ඒ දක්ඛිනෙය ස්වභාවයෙන් අග්‍ර දක්ඛිනෙය වෙන්නේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි පින්පල අදහගෙන පූජා කරන්නට සුදුසුම උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ අග්‍ර දක්ඛිනෙය අග්‍රයි. නේද? ඒ අග්‍ර දක්ඛිනෙය කියලා හඳුන්වනවා. එතකොට ආහුණෙය, පාහුණෙය, දක්ඛිනෙය, අංජලිකරණීය. අංජලිකරණීය කියන්නේ ඇඟිලි එකතු කොට වඳින්ට සුදුසු පිරිසක්. ඒක අංජලිකරණීය. ඊළඟට අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං. උතුම් වූ පින්කෙතක්. ලෝකස්සාති මේ මුළු ලෝකෙට උත්තරීතර වූ මහා පින්කෙතක් මේ ලෝකෙට. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස. අන්නේ ගුණයන් ටිකෙන් අන්නේ ගුණයන් සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ කරුණු හත ඒ පැවිද්දන් ළඟ තියෙනවා නම්. මොනවාද කරුණු හත? ධම්මඤ්ඤු, අත්තඤ්ඤු, අත්තඤ්ඤු, මත්තඤ්ඤු, කාලඤ්ඤු, පරිසඤ්ඤු, පුජ්‍යල වරෝ වරඤ්ඤු. ඒ කාරණයන්ගෙන් යුක්ත වෙන පුජ්‍යලයා එනම් ආහුණීය, පාහුණීය, දක්ඛිනීය, අංජලිකරණීය ආදී මේ මහා ගුණයන්ගෙන් යුක්ත පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඉතින්
මේ සූත්‍රයේ හැඳින්වුවා මොකද්ද? ධම්මඤ්ඤු සූත්‍රය කියලා. ඉත ධම්මඤ්ඤු. ඒ කියන්නේ ධර්මයේ දන්නවා කියන එක. එතකොට අපි මේ බොහොම වැදගත් සූත්‍රයක්. මොකද නිතර නිතර අහන්න හොඳ සූත්‍රයක්. ඉතින් මේ මොකද ධර්මයේ කියන්නේ මොකක්ද නේද? මේ ආදී වශයෙන් අපට බොහෝ කරුණු දැනගන්න අපි ජීවත් වෙනකොට කොහොමද අපේ ජීවිතය අපි හරියට ගෙනියන්න ඕනේ කියන එක තේරුම් ගන්න තියෙන හොඳ සූත්‍රයක්. ඉතින් මේක අංගුත්තර නිකායේ සත්තක නිපාතේ දෙවනි වර්ගයේ මහා වග්ගයට අයත් සූත්‍ර ධර්මයක් ධම්මඤ්ඤු සූත්‍රය. ඉතින් හොඳයි එහෙමනම් කල්පනා කරගන්න අපි මේ සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒ නිසා අපි ඊ타ත්ම වටිනා කුසල දහම් රසක් ඇති කරගත්තා. අද දවස ගත්තොත් උදේ ධර්ම දේශනයක්, දවල් එකට ධර්ම දේශනයක්, තුනට ධර්ම තුනමාරට දැන් මේ රාත්‍රී ධර්ම දේශනේ. ඉතින් ඉහිල් දානේ බුද්ධ පූජාව, ඒ වගේම දිවා දානේ බුද්ධ පූජාව, මේ සඳේ සමයේ ගිලන්පස බුද්ධ පූජාව ආදී මේ පින්කම් රැසක්ම සිද්ධ කරගත්තා. ඒ අතරතුර මම හිතනවා මේ අය භාවනාවක් සිද්ධ කරන්න උත්සාහ කරන්නට ඇති අපේ සිත සංසුන් කරගන්නට. ඉතින් ඒ සියලු කුසල දහම් සිද්ධ කරගන්නට යෙදුන අද දවස පුරාවකටම මේ අත්පත් කරගත්ත මේ උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අප සියලු දෙනාගේම ජීවිත තුළ පවතින සියලු දුක් කරදර කම්කටොළු විපත් දුරු කර ගැනීම පිණිස සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඇති කර ගන්නට යෙදෙන උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අප සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේදොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහෙල දාම් ආදී සියලු දෑද. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අපේ රංජනී අම්මා සරත් මහත්මයා, ඒ වගේම අපේ දුමිඳු ලොකු පුතා, ඒ වගේ කවීන් පුංචි පුතා සඳරූ දියණිය ඇතුළු ඔබ හැම සියලු දිනාමවත් ඒ වගේම දිවා දාන මේ පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නට යෙදුන අපේ කිමල් පුතා, ඒ වගේම දීප්ති දියණිය, ඒ වගේම පුංචි දරු දෙපළ ඇතුළු ඒ සියලු දිනාමවද ඔබ අප හැම සියලු දිනාමවද මේ ආයතනද දෙවියෝ යහතින් මනාව කලට බේරාවට සුරක්ෂිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම අපි අපේ මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉතින් විශේෂයෙන්ම අපේ රංජනී අම්මගේත් ඒ වගේම සරත් මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් ටරනෝරිස් තිලකරත්න මහත්මයා, ඒ වගේම බිල්චන් පුංචි හේවා මහත්මාණන්, ඒ වගේම ඩීජේ කොඩිතුවක්කු ආරච්චි මාතාව, මధుරාවති පුංචි හේවා මාතාව ඇතුළුව මේ පරම්පරානුයාතෝ මේ පරලොව ගියා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් විත්වා. ඒ වගේම අපේ දීප්ති දුවගේ ආදරණීය පියතුමන් ප්‍රදාන ඥාතීනුත් පින් අනුමෝදන් වෙත්වා. ඉතින් ඔබ අප හැම සියලු දිනාගේමත් මිය පරලොව ගියා වූ සියලු ඥාති හිත මිතුරෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ආයතනයන් තුළ
අයිතිවාසිකම් කියලා ජීවත් වෙලා මිය පරලොව ගියා වූ ඒ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සංසාරික වශයෙන් අපින් පින් බලාපොරොත්තු වෙන හැම දිනාටමත් මේ පින් අත් වේවා. ඒ සියලු දෙනා සැපවත් වේවා. සැපයන්ගින් සැපයන්ටපත් වේවා. සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සිදු කර ගන්නට යෙදුණු උතුම් උදාර වූ කුසල ශක්තියින් අපි ප්‍රාර්ථනා කරමු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම අපි හැම දිනාටම සංසාරේ වාසය කරන තාක් කාලයක් කිසි ලෙසකින්වත් අසත්පුරුෂ අඥාන ඇසුරක් නොලැබීවා. සසර සැමදා සමකල්හිම සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මැසුර නිවන් හිමි කොටම ලැබේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ මොහොතේදී අපි විශේෂයෙන් ආශිර්වාද කරමු අපේ සරත් මහත්මයාට, ඒ වගේම රංජනී අම්මට, අපේ දුමිදු පුතා, කවින් පුතා, සඳරු දියණිය ඇතුළු ඒ සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත්‍රාදීන් ඒ සියලු දිනාටමත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ කිමල් පුතා, දීප්ති දියණිය, කිමල්ගේ පුතාගේ අම්මා තාත්තා දෙපළටමත්, ඒ වගේම දීප්ති දුවගේ ආදරණීය මව්තුමියට පෞගිය 10 වෙනිදා උපන්දිනය සමරපු මව්තුමියටත්, ඒ වගේම ඉශිර පුතා ශිනාරා දියණිය ඇතුළු ඒ සියලු දිනාටමත් අපි ආශිර්වාද කරන සුමනා රත්නායක මාතාව, ඉන්ටා පෙරේරා දුව, ඒ දුව බලාපොරොත්තු වෙන දරුවන්, ඒ වගේම සමිරි සූර්යාරච්චිගේ මාතාව, සමිරි සූර්යාරච්චිගේ දුව, ඒ වගේම විමල ජද අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු හැම දිනාටමත්, ඔබ අප හැම සියලු දිනාටමත් මේ ආයතනයන්ටත් මේ කරන ලද උදාර කුසල ශක්තියේ හේතුවෙන් සියලු කරදර බාධක කම්කටොළු දුක් දුම්නස් දුරු වේවා. සියලු යහපත සාන්තිය සෞභාග්‍ය සැලසේවා. ජීවිතේ සිදු කරනු ලබන රැකී රක්ෂා අධ්‍යාපන ආදී කටයුතු දිනෙන් දිනම දියුණු පමුණු භාවයට පත් වේවා. සියලු යහපත සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව උදා වේවා කියලා ආශිර්වාද. අවසාන වශයෙන් අපි නිවන ප්‍රාර්ථනා කරමු. අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත්, ඒ වගේම මේ පින්කම් වලට උදව් උපකාර කළා වූ සියලු දිනාටමත් මේ ආයතනයේ පවත්වාගෙන යාම පිණිස නන් අයුරින් උදව් උපකාර කරන මේ ආයතනයේ බොහෝ කටයුතු වලට බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් මේ ආයතනයක් පවත්වාගෙන යන්නට බොහෝ කටයුතු තිබෙනවා. ඉතින් ඒ සියලු දේ දම් පැන් දෙනවා, ඒ වගේම සුද්ධ පවිත්‍ර කරනවා, ආයතනේ නඩත්තු කරනවා, ඒ වගේම තව නොයෙකුත් කෙවීම් ආදී කටයුතු කරනවා. මේ සියල්ල සිද්ධ කරන ඔබ හැම සියලු දිනාටමත් අපි පින් දෙනවා, ආශිර්වාද කරනවා. ඒ හැම දිනාටමත් සියලු යහපත සාන්තිය සැලසේවා. ඒ අයටත් අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් අකුසල දහම් ප්‍රහීන වේවා, කුසල ධර්මියෝ වර්ධනය වේවා. පංච ඉන්ද්‍රිය, පංච බල, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, ආර්ය අෂ්ටාංගික මාර්ග, සත්ත බොජ්ජංග
ආදී කොට ඇති මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩිවා දියුණු වේවා මේ භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් වූ නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්කයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්කයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්කයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. දෛව වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. Gunawantam Pinnaketan Dulidane Bhayaladam Buddha Puttang Namamaha. අත්තේ ලැබේවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. Tiruvan Saranai Hamadrane. Masaranai Hamadrane. තෙරුවන් සරණයි සුවපත් වේවා. හොඳයි පුතා. සුබ නිරෝගී සම්පත් වේවා. සුබ නිරෝගී සම්පත්. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. අපි නතර වෙනවා. සුවපත් Tiruvan Saranai. හොඳයි තෙරුවන් සරණයි අම්මලා සියලු දෙනාටම සුවපත් වේවා නිරෝගී සම්පත්